නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ මල්කැලුම් රම්බඩගල්ල රිදීගම යන ලිපිණේ පදිංචි පින්වත් ආර්.ඩී. ඥානවතී මහත්මිය විසිනුයි. මීට වර්ෂ දෙකකට ඉහතදී 2020 පෙබරවාරි මාසයේ දෙවන දින මිය පරලෝ යන්ට යෙදුණු සමරසිංහ මෑණියන්ට පින් අනුමෝදනා පිණිසත්, මීට වර්ෂ 31කට ඉහතදී මිය පරලෝ ගිය පින්වත් ආර්.ඩී. මලියරත්න පියාණන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදනා පිණිසත් අද මේ ධර්ම දානය සිදු වෙනවා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ පරලොව සැපේ පිණිස, ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි මේ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි මේ ගත කරන ජීවිතය ගැන කොයිතරම් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද? ජීවිතය සම්බන්ධයෙන් නුවණින් දකින්න දේ කොච්චර තිබෙනවද? ඒ ගැන තේරුම් ගන්න නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි අහන්න ඕන. වෙන විදිහක් නැහැ. මේ ජීවිතේ සම්බන්ධයෙන් හරි දැක්මක්, හරි වැටහීමක්, ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න හරි අපිට උදව් වෙන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සද්ධර්මයයි. ඒ නිසා හොඳට සවන් යුගය යොමාගෙන අපි මේ ධර්මයට සවන් දෙන්න ඕන. හේතුව මොකද්ද? මෙයින් තමයි අපේ ජීවිතය සම්බන්ධයෙන් අපට වැටහීමක් උදා කරවන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු බොහොම වටින ජාතක ප්‍රවෘත්තියක් අද දවසේ අපි ඉගෙන ගන්නවා. මේ ජාතක කතාවේ නම මයිහක ජාතකය. මයිහක කියලා කිව්වේ මගේ කියමින් සිතා සිටි සියල්ල අත්තර ගියපු සිටුවරයාගේ කතාව. මගේ කියා සිතා සිටින දේ අත්හැර යාම අපි හැමෝටම උරුමයි. අපි යම් දෙයකට මේවා මගේය, මේවා මට අයිතිය, මෙහෙම වචන අපි කතා කරනවාද? මේ ඔක්කොම පින්වතුනි ව්‍යවහාර මාත්‍රයක් විතරයි. මගේ කියලා අපිට අයිති කරගන්න පුළුවන් කමක් නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං. තමන්ගේ කියා යමක් හිතාගෙන ඉන්නවද? ඒ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. සබ්බම් පහය ගමනීයං. හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. සජීවී දේත් අත්හරින්න වෙනවා. අජීවී දේත් අත්හරින්න වෙනවා. පේන්න තියෙන හැමදේ අත්හරින්න වෙනවා. හැමදේවල් අත්හැරලා දාලා යන්න වීම මේ ලෝකේ උපන් සියලු සත්වයාට ඔස් පහත් බෙහෙදයකින් තොරව, ධනවත් නිර්ධනවත් කියන බෙහෙදයකින් තොරව, ජාති ආගම් කුලමල බෙහෙදයකින් තොරව තිබෙන දෙයක් හැමෝටම අත්හැරලා දාලා යන්න වෙනවා. අන්න ඒ ගැන අද අපි මේ ඉගෙන ගන්නේ. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ.
ඔය කාලේ සැවැත් නුවර හිටියා එක්තරා සිටුවරයෙක්. ඒ සිටුවරයාව හැඳින්වුවා ආගන්තුක සිටු කියලා. ඒ වගේම එතුමාට තව නමකුත් කිව්වා. ඒ නම තමයි අපුත්තක. ඔහුගේ සාමාන්‍ය නම නම් ආගන්තුක. ඔහුට අපුත්තක කියලා කිව්වේ මිනිසුන් විසින් පට බඳින ලද නමක්. මිනිස්සු ඒ නම කිව්වා එහෙම අපුත්තක කියලා. ඇයි හේතුව අපුත්තක කියන්න? ඔහුට දරුවෝ හිටියේ නෑ. දරුවන් නැති නිසා අපුත්තක කියලා මිනිස්සු කතා කළා. පුත්තු නැති සිටුවරයා. ඉතින් මේ පුත්තු නැති සිටුවරයා එහෙම නැත්නම් ආගන්තුක සිටුවරයා මහා ධන සම්පත් තිබ්බ කෙනෙක්. තමන්ගේ නිවස සැප සම්පතින් පිරී තිබුණා. ඒ වුණාට මේ ආගන්තුක සිටුවරයා තමන්ගේ ධනය හරියට පරිභෝග කළේ නැහැ. ඔහුට දරුවොත් නැහැනේ. දරුවොත් නැති නිසා දරුවන් වෙනුවෙන් කරනවා කියලා යමක් තිබෙන්නේ නැහැ. ඊළඟට ඔහු අඩු ගානේ තමන්ගේ ජීවිතේ සැපසේ ගත කිරීම පිණිසවත් අර ධනය හරියට කළමනාකරණය කරගෙන පරිභෝග කළේ නැහැ. අච්චර සල්ලි කන්දරාවක් තිබ්බ සිටුවරයා හරි නීරස දේවල් කියනවා කෑවේ. ඇන්දේ හරි අපිරිවෙලට කියනවා. කරත්තයක් පාවිච්චි කළා කියනවා ඒ කාලේ තිබුණු රතේ ඒක පවා පිළිවෙලක් නැති රතයක්. අවසානයේ මේ සිදුවීම වෙන කාලේ මේ සිටුවරයා ජීවිත කාලේ ගෙවා දමා මරණයටපත් වුණා. මොහු මිය ගියාට පස්සේ උන්න අහල පහල මිනිස්සු මේතුමා ගැන සෝදීසියෙන් බලනකොට අනේ මිය පරලෝ ගිහිල්ලා රජුරවන්ට දැනුම් දුන්නා. පසේ නදී කෝසල මහා රජුරෝ මේ සිටුවරයාගේ ධනය රාජසන්තක කරන්න අණක් නියම කළා. රාජසන්තක කරන්න කලින් තක්සේරුකාර භාණ්ඩාගාර අමාත්‍යවරු ගිහිල්ලා මේ සල්ලි ගයින්න ඕන. දැන් මේ නිවසේ ගොඩ ගහලා තිබුණු ධනෙ ගයිනකොට අර අමාත්‍යවරුන්ට අදාහ ගන්න බැරුව ගියා. ඉක්මනට රජුරවන්ට පණිවිඩයක් කෙව්වා මහරජතුමනි මෙතන මහා ධනස්කන්ධයක් තියෙනවා මෙතෙන්ට නම් ඔබතුමා එන්නම ඕන. ඉතින් රජුරුව තමන්ගේ පිරිවරත් එක්ක මේ අපුත්තක ආගන්තුක මහා සිටානගේ නිවසට යනවා. නිවසට ගිහිල්ලා ඒ වෙනකොට රන් කහවණු ගැනලා කහවණු විතරක් තියෙනවා ලක්ෂයකට අධික එච්චර ධනස්කන්ධය. අනිත් රිදී අනිත් වස්තුව ගැන ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. රත්තරම්ම ලක්ෂයකට වඩා. රජතුමාට හිතාගන්න බැරුව ගියා. රජුරවන්ට පේනවා නිවස ඉස්සරහා රතේ නවත්තලා තියෙනවා. රතේ මහා කබල් රතයක්. ඊට පස්සේ මේ සිටු මන්දිරේ අස්පස් කරනකොට රජුරෝ දැක්කා මේ සිටුවරයා ඇඳලා තියෙන ඇඳුම්. මේ ඇඳුම් පැළඳුම් ගත්තත් මේ ධනවත් මිනිස්සෙක් අඳින ගණේ ඇඳුම් නෙවෙයි. මහා දුප්පත් මිනිස්සු අඳින ඇඳුම්. ඉතින් එතකොට රජතුමාට හරි සංවේගයක් උපන්නානේ මෙච්චර සල්ලි කන්දක් ගොඩ ගහගෙනත් මේ මිනිස්සු ඇයි මෙහෙම ජීවිතේ? රජුරෝ මේ ගැන දැනගන්න ආසාවක් ඇති වෙලා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ඒ මොහොතේම යනවා. මේ වෙලාව වෙනකොට සම්පූර්ණයෙන්ම දහවල් කාලේ. ඉතින් දහවල් කාලේ රජවරු සාමාන්‍යයෙන් ගමන් බිමන් යනවා අඩුයිනේ. රජවරුන්ගේ දහවල් කාලය කියලා කියන්නේ බොහෝජන අරගෙන පොඩ්ඩක් විවේක ගන්න වෙලාව. මේ වෙලාවේ රජුරෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ආවේලාවේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජුරෝ පැමිණිලා දැක්කට පස්සේ රජුරුවන්ගෙන් අහනවා රජතුමනි මොකෝ මේ අවේලාවේ මේ මහා දහවල් කාලේ ඔබතුමා මේ විදිහට පැමිණි? ඒතර රජුරෝ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා මේ තථාගතයන් වහන්සේව බැහැ දකින්න ආවේම ස්වාමීනි විශේෂ කාරණයක් මුල් කරගෙන. ස්වාමීනි මේ නගරේ හිටියානේ ආගන්තුක කියලා සිටුවරයෙක්. ඔහු ගැන ප්‍රසිද්ධියක් තිබුණා ස්වාමීනි අපුත්තක කියලත්. මිනිසයා මිය ගියා. ස්වාමීනි මේ මිය පරලෝ ගියපු මිනිසයාගේ ධනය හිතා ගන්න බැරි තරම් ධනස්කන්ධයක්. ස්වාමීනි කහවණු ලක්ෂයකට වඩා රත්තරන් විතරක් අපි සම්පූර්ණයෙන් ගණනය කළා. ස්වාමීනි අනිත් වස්තුව සම්බන්ධයෙන් තාම ගණනය කිරීම
කෙරෙනවා. රජමාලිගාවට මේ සිටු මන්දිරේ ඉඳලා බඩු අදිනවා ස්වාමීනි ගැල් ගණන් ඉවරයක් නෑ. එච්චර වස්තුව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වස්තුව තිබීම නෙවෙයි පුදුමේ. මෙච්චර වස්තුවක් තිබිලත් මේ මිනිස්සයා ජීවත් වෙලා තියෙන හැටි පුදුමේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සයා හරි හමන් කෑමක් බීමක් අරගෙන නෑනේ. ඔය බොහෝම පොඩිවට හදාගත්ත කාඩි හොද්දකුයි බාල වර්ගයේ සහලකින් පිසපු බතකුයි තමයි මොහු කන්ට ආස කරලා තියෙන්නේ. ප්‍රනීත භෝජන තියෙද්දි නීරසවට කාලා. දුප්පත් මිනිස්සු කරගන්න දෙයක් නැතිකමට කන කෑම මේ මිනිස්සයා කාලා තියෙන්නේ. ස්වාමීනි ඇඳුම් පැළඳුම් ඇඳිල්ල ගැන ගත්තත් වැරහැලි ඇඳුම් ගොරෝසු ඇඳුම් ශරීරයට කිසි පහසුවක් නැති ඇඳුම් මේ පුද්ගලයා ඇඳලා තියෙන්නේ. ඒ විතරකෑ ස්වාමීනි මේ මිනිස්යාගේ රථය නවත්තලා තිබුණා ගේ ඉස්සරහම. ස්වාමීනි කබල් රථයක නාටු ගෙහිච්ච අස්වැයෙක්. හොඳ රථයක් පරිභෝග කරන්නට හැකියාව තියෙන මිනිසයා. ස්වාමීනි වට හිත නැමිලා නෑනේ. ඇයි ස්වාමීනි මේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් පසේ නදී කෝසල මහරජුරු අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජය ධනෙ ලැබුණෙත් තමා විසින් කළ දෙයක් නිසා ලැබිච්ච ධනයෙන් සැපසේ කාබී සිටින්ට සිතක් පහළ නොවුනෙත් තමා විසින් කළ දෙයක් නිසා. එතකොට ධනෙ ලැබීමත් තමන් රැස් කරගත්ත දෙයකට අනුව හැදුනේ. ඒ රැස් කළා වූ ධනය හම්බනා වූ ධනය තමන්ට පරිභෝග කරන්න හිත නැමෙන්නේ නැති එකත් තමන්ම කරගත් එක. තමන්ම කරගත් එක ඊට අනුරූපව විඳව යන්න වෙනවා කියන එක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්ම ස්වභාවය. යා දිසං වපතේ බීජං යමක්ද වපුරන්නේ තාදිසං හරතේ පලං වපුරුපු එකට අනුව තමයි ඵල හැට ගැනීම සිද්ධ වෙන්නේ. කල්යාණකාරී කල්යාණං හොඳ දෙයක් වපුරන තැනැත්තාට හොඳ යහපත් දෙයක්ම පෙරලා ලැබේ. පාපකාරීච්ච පාපකං පවිටු දෙයක් වපුරන්නාට පවිටු දෙයක්ම ලැබේ. මේක ලෝක ධර්මයේ. මේක තමයි ස්වභාවය. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා රජතුමනි ඔය දෙකම තමන් විසින්ම කරගත්ත දේවල්. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයාට සිද්ධ වෙච්ච ඒ සිදුවීම අපහට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. අපි නොදන්නා ඒ කාරණා අපට පහදා දෙන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. අන්න ඒ මොහොතේ තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ ඊටාම ලස්සන ජාතක පුවත දේශනා කළේ. ජාතක කතාවේ නම මොකද්ද? මයිහක ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ බරණැස හිටියා පින්පව් ගැන කිසි විශ්වාසයක් නැති සිටුවරයෙක්. මේ සිටුවරයා හරි මසුරුයි. කාටවත් මොකුත් දෙන්න කැමති කෙනෙක් නෙවෙයි. කාටවත් කිසිම දෙයක් අයිති වෙනවට කැමති නෑ. මේ මසුරාගේ ස්වභාවය තමයි තමන් සතු දෙයක් කාටවත් දෙන්නත් අකමැති. අනිත් අය සැප විඳිනවටත් අකමැති. අනිත් මිනිස්සෙක් සැපට ඉන්නවා නම් ඒකට අකමැති. ඒ මිනිස්සයාගේ ධන සම්පත් තියෙනවා නම් ඒවට අකමැති. ඒ මිනිස්සයා හොඳ වාහනයක යනවා නම් ඒවට අකමැති. සමහරවිට ඒවට කතා හදන ඔය වාහන වල යන්නේ. ඕවා ඉතින් කොහොම හම්බ කරපුවද කියලා කවුද දන්නේ? ඕන්න හදනවා. ඔය වගේ හරියට තාමත් මේ වගේ මේ හිතවල හටගන්න ලාමක සංකල්පන අපට සමාජයේ දකින්න ලැබෙන්නේ නැන්ද? ඕන් ඔය වගේ මසුරුකම් කරගෙන පින්පව් ගැන කිසි විශ්වාසයක් නැතුව ගත කරපු කෙනෙක්. මම කාටවත් සලකන්නේ. දුගී දුප්පත් මිනිස්සෙක් මේ සිටු නිවසට එන්නේත් නැහැ. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච බරණැස හිටපු දන්න කියන ශ්‍රමණෙක් ওই ගෙදෙට්ට එන්නේ. මොකද මේ මිනිස්සයා කිසිව දෙන්නේ නැති කෙනෙක්. දවසක් මොහු රාජ උපස්ථානයට යනවා. සිටුවරුන්ගේ ස්වභාවයක් පින්වතුනි රජවරුන්ට උපස්ථානයේ පිණිස හැම දිනකම රාජ මන්දිරයට එළඹෙනවා. රාජ උපස්ථානයට මොහු පිටත් වෙන්න ලැහැත් වෙනකොටම මෙන්න ඉස්සරහට හම්බ වුණා
ඊටාම සංසුන් ඉන්ද්‍රියන් තියෙන බිම බලාගෙන වැඩම කරන දැක්ක ගමන් හිත පහදින විදිහේ ශ්‍රමණයන් වහන්සේ නමක් මේ වැඩම කරේ තගර සිකී නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ බරණැසට ආගන්තුකයි. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ මේ සිටුතුමාගේ මන්දිරයේ පැත්තට එළඹෙන්නේ නැහැ කියන කතාවක්. ඒ උත්තමයන් වහන්සේ වැඩම කළා. සිටුවරයාට මූණට මූණ හම්බ වුණා. හම්බ වෙච්ච ගමන් මොහුට හිතේ පැහැදීමක් ඇති වුණානේ. හිත සතුටු හිතුණා. මොහු අහනවා ස්වාමීනි ඔබ වහන්සේට දානේ ලැබුණාද? එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිටුතුමනි අපි පිඬුසිඟා යනවා නොවේ. එතකොට මේ සිටුවරයාට ඒ ප්‍රකාශෙත් එක්ක මේ සතුටක් උපන්නා. මොනවා හරි ලැබුණොත් වළඳනවා කියන එකක් නේකේ තිබුණේ. පිඬුසිඟා යන අය අපි පිණ්ඩ පාත්‍රෙ ලැබෙන දෙයක් වළඳනවා. එතකොට මේ සිටුවරයා කිව්වා ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ අපගේ නිවසට වැඩම කරන්නට අපගේ නිවසේදී ඔබ වහන්සේට දානමාන සියල්ල පිණ්ඩ පාතේ ලැබේවි. පුරුෂයෙකුට කතා කළා. දැන් මේ සිටු මන්දිරේ ළඟම තාම. පුරුෂයෙකුට කතා කළා මෙහෙන්ට කියලා. මේන්න මේ උතුම් ශ්‍රමණයන් වහන්සේව නිවසට වැඩම කරවාගෙන ගිහිල්ලා නිවසේ වඩා හිඳුවලා හොඳට දාන ටිකක් හදලා පූජා කරන්න කිව්වා. දැන් මේ සේවකයාට හරි සන්තෝෂයි. මොකද මේ මසුරුකම් කරන සිටුවරයාගෙන් ඔහොම වචනයක් ලබනවා කියන එක හිතා ගන්න බැරුව ගියා. එකතු කරගෙන ගියා පසේ බුදුරජාණන් වහන්සේව සිටු මන්දිරයට. පසේ බුදුරජාණන් වහන්සේ නිවසේ වඩා හිඳුවලා මේ සිටු බිරිඳත් එක්ක විස්තරේ කියලා හරි සන්තෝෂින් දානේ හදලා මේගොල්ලෝ දානේ පූජා කළා. දැන් නිවසේ තිබුණු හොඳ දේවල් වලින් හොඳට දානේ හැදුවා. මොකද මෙහෙම දානයක් දෙන්න ලැබෙන්නේ නෑනේ මේ සිටුවරයාගේ කැමැත්තෙන් ලේසියකට. හොඳට දානේ හැදුවා. හොඳට දානේ පූජා කළා. මේකට සාමාන්‍යයෙන් විනාඩි 15ක 20ක 30ක කාලයක් යන්නේ නැති. ඔය අතරේ අර සිටුවරයා රාජ උපස්ථානයට ගිහිල්ලා ආපහු එනවා. පසේ බුදුරජාන් වහන්සේ පිණ්ඩපාත දානයත් පිළිඅරගෙන සිටු මන්දිරෙන් එළියට වඩිනවා. ආයේ මූණට මූණ හම්බ වුණා. හම්බෙච්ච ගමන් hina වෙලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට දානේ ලැබුණාද? ලැබුණා මහා සිටුවරය කියලා කිව්වා. ඒ කියනකොටම මේ සිටුවරයා අර පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුරෙන් වැසී තියෙන පාත්‍රය පොඩ්ඩක් තමන්ගේ අතින් සිවුර මෑත් කරලා බැලුවා කෝ ස්වාමීනි බලන්ට දානේ. බලද්දි පේනවා මේකේ ඊටාම ප්‍රණීත ආකාරයෙන් පිණ්ඩපාත දානේ පුරවා තියෙනවා. දැක්ක ගමන් මේ පුද්ගලයාට හිතුණානේ හිතවිල්ල. ශක්කේ අපරාධේ. බොරු වැඩක් නේ මම මේ කරගත්තේ. මේ පාරේ යමින් හිටපු කෙනෙකුට අපරාධ මේ කෑම ටික දුන්නේ. මේ කෑම ටික සේවකයෙකුට දුන්නා නම් දවසක වැඩ කරව ගන්න තිබ්බා. දැන් අපරාධ මේක මට අපතේ ගියා කියලා හිතුණානේ මේ මිනිහයාට. තමන්ම කියලා දානේ දීලා තමන්ම අපහැදුනා. දානේ දෙන්න කියලා පෙළඹෙව්වේ තමන්. ඒක බලලා අපහැදුනේ තමන්. දෙකම කරගත්තේ තමන්. බලන්න පින්වතුනි අපි සිත කය වචනේ හසුරුවනවා. අපිට හැඟීමක් නැහැ මේ සිත කය වචනේ හසුරුවද්දී මේක අපේ ජීවිතයට බලපෑමක් වෙන විදිහට යම්කිසි කර්ම ශක්තියක් එක්ක බැඳී තියෙනවා කියන එක ගැන අපිට හැඟීමක් නැහැ. අපි වචන කතා කරනවා වචන පිට වෙනවා විතරයි අපි දන්නේ. වචන ඔහි පිට වෙලා යනවා. ඒ පිට වෙලා ගියපු වචනය සම්බන්ධයෙන් අපිට කර්මයකින් බැඳෙන්න වෙනවා කියලා අපි දන්නේ නේ. අපි ඔහි හිතනවා. හිතන හිතුවිල්ලක් ගානේ කර්ම ශක්තියක් එක්ක අපි බැඳෙනවා කියලා එකක් අපි දන්නේ නේ. අපි ඔහි කයින් ක්‍රියා කරනවා. මේ කරන කායික ක්‍රියා යම් කර්ම ශක්තියකින් බැඳෙනවා කියලා අපි දන්නේ නේ. මේ දේවල් ඔක්කොම අපට කියා දුන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මත අපිට පිහිටන්න පුළුවන් නම් පින්වතුනි රැකෙනවාමයි.
ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේගෙන් දෙවියෙක් අහනවා කිංසු සාදු පතිට්ඨිතා ස්වාමීනි මේ ජීවිතේ අපි පිහිටන්න ඕනේ කොතනද? කොතන පිහිටන එකද හොඳ? ජීවිතේ තීරණ ගන්නකොට කතා කරද්දී, කයින් ක්‍රියා කරද්දී, හිතද්දී අපි කොතනක ඉඳලාද ස්වාමීනි තීරණ ගන්න ඕන? බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සද්ධා සාදු පතිට්ඨිතා වෙන කොතනකවත් පිහිටන්න එපා දෙවිය. ශ්‍රද්ධාව මත පිහිටන්න. ශ්‍රද්ධාව මත පිහිටීමයි හොඳ. ශ්‍රද්ධාව මත පිහිටීමයි යහපත්. බලන්න පින්වතුනි ශ්‍රද්ධාව මත පිහිටීම යහපත් කියන එක කොච්චර සත්‍යයක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මත පිහිටියා නම් අපිට වරදින්නේම නැහැ. භාග්‍යතුන් වහන්සේ යම් විදිහකට දේශනා කළාද ඒ දේශනා කරපු එක සිහි කර අපි කටයුතු කරනවා නම් අපි කයින් ක්‍රියාවක් කරන්න කලින් හිතනවනේ මම මේකේ කර්මයකින් බැඳෙන්න එපැයි. අපි මේ කටින් වචනයක් පිට කරන්න කලින් අපි හිතනවා මම මේ කියන වචනයකට මම බැඳෙනවනේ. මේකේ වගකීමක් මට උරුම වෙනවනේ. ඊළඟට අපි හිතවිල්ලක් හිතන්න කලිමුත් කල්පනා කරනවානේ මම මේ හිත ඉන්න එකෙන් මට මේ කර්මයක් එක්ක බැඳෙන්න සිද්ධ වෙනවනේ. ඉතින් මෙතෙන්ට අපිට එන්න පුළුවන් වුණොත් තමයි පින්වතුනි ජීවිතේ රැකෙන්නේ. තමන් මොකුත් නොදන්න කෙනෙක් කියන තැන ඉඳලා තිලෝගුරු බුදුරජාණන් වහන්සේම දන්නා සේක කියන තැනට ආවොත් නම් අපේ මනුස්ස ජීවිතේට රැකවරණයක් තියෙනවාමයි. කීටාගිරි සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ධර්මයේ තුල වේගින් වැඩෙන ශ්‍රාවකයා තුල තියෙන අදහස සත්තා මේ භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ශාවකෝ හමස්මි මං ශ්‍රාවකයා ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම දන්නාසේක අහං න ජානාමි මම මොකවත් දන්න කෙනෙක් නෙවෙයි. ඕන්න ඔතන ඉන්නවනම් පින්වතුනි මේ මනුස්ස ජීවිතේ අපි හැමදෙනාට පින්වතුනි වෙන වෙන ආගමික මතිමතාන්තරවල මේ පටලැවෙන්නේ නැතුව පඹගාල් වල පටලැවෙන්නේ නැතුව අපිට මේ තෙරුවන් සරණ ගැන හිත පහදව ගන්න තරම් පුණ්‍ය ශක්තියක් තිබ්බනේ. ඒ පුණ්‍ය ශක්තිය තියෙන පින්වතුන්ලාටයි මෙතෙන් එන්න පුළුවන්. අනිත් කෙනා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න කිව්වහම එක එක මතවල පටලැවෙන්න පුළුවන්. ඉතින් හැම ආගම්වලම කියන්නේ මේ ආගමික ශාස්ත්‍රුන් වහන්සේට පැහැදීම ඇති කරගන්න කියලානේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන විතරද පැහැදීම ඇති කරගත යුත්තේ? මේ වගේ নানা ප්‍රකාර ආකාරයේ අදහස් ආකල්ප පින නැති කෙනාට එන්න පුළුවන්. හැබැයි පින තියෙන කෙනෙකුට නම් මේ ප්‍රකාශය කරනකොටම හිත එතෙන්ඩම පහන් වී යනවා. ඒක තමයි සසරේ රැස් කරපු පින කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව නොතිබිච්චි තැනැත්තා කිසිම පැහැදීමක් නොතිබිච්චි තැනැත්තා පින්පව් ගැන ප්‍රසාදයක් නොතිබිච්චි තැනැත්තා ඔහේ හිත පහදව ගත්තා ඔහේ හිත අපහදව ගත්තා. ඒක එතනින් අවසන් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජ එදා තකරසිකී පසේ බුදුරජාණන් වහන්සේට යම් මේ දානයක් පූජා කරගන්නට මොහු පෙළඹුණාද ඒකේ පුණ්‍ය විපාකේ ගැන අහන්ට තගරසිකී පසේ බුදු රජුන්ට දම් පූජා කරන්නට කියා යම් යොමු කිරීමක් කළ ඒ සිටුවරයා එහි පුණ්‍ය විපාක ලෙස 7 වතාවක් දෙව්ලොවේ දෙව් සැප වින්දේය. 7 වතාවක්ම මේ මනුස්ස ලෝකේ මහා ධනවත් මහා ධනෙ ඇති සිටුවරයෙක් වීද උපන්නේය. ඒ සිටුවරයෙක් වෙලා ඉපදිලා සිටු සම්පත්තිය ලද මිනිසෙක් විදිහට වාසය කළා. සිටුවරයෙක් සල්ලි ගොඩාක් තියෙන මිනිසෙක් එහෙම වාසය කළා. එනමුත් රජතුමනි මොහු තමන් දුන් දානය ගැන හිත අසතුටු කර ගැනීම නිසා ඔහුට සකස් වෙච්ච අලාභය ගැන දසන්න. තමන් දීපු දානය ගැන හිත අපහදව ගැනීම හේතු කරගෙන සිටු සම්පත් ලැබිච්ච 7 වතාවෙම ඔහුට මොකවත් භුක්ති විඳින්න හිතෙන්නේ. ඔහු සිටුවරේ කාටවත් අතපාන්න ඕනේ. කාගෙන්වත් ඉල්ලන්න ඕනේ. අසරණ නැහැ. හැබැයි තියෙන සම්පත් භුක්ති විඳින්න බෑ.
හරි පුදුමයි පින්වතුනි කර්මය කියන එක න. කර්මය කියන එකේ ස්වභාවය. දැන් ඒක අවස්ථාවක නාරද මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා එක්තරා ප්‍රේතෙක්. ඒ ප්‍රේතයා හරි අමුතු ස්වරූපකින් යුක්ත වුණා. ඔහුට තියෙනවා උක්වනාන්තරයක්. සම්පූර්ණ උක්වණයක්. මේ උක්වනාන්තරය ළඟ ඔහු අඬ අඬ ඉන්නවා. මුළු ශරීරෙම කැපිලා ලේනවා. නාරද මහරහතන් වහන්සේ මේ ප්‍රේතයෙන් අහනවා මොකෝ මේ? උක්වණයක් තියාගෙනත් මේ අඬ අඬ ඉන්නේ. අනේ ස්වාමිනී පිපාසය උහුලන්න බෑ, බඩගින්න උහුලන්න බෑ. ඒකයි මේ. උක්වනාන්තරයක් තියාගෙන ඔබ ඇයි මේ පිපාසෙන්? උක්වනාන්තරයක් තියාගෙන ඇයි මේ ඔබ බඩගින්නේ? ඔය උග්ගහ කඩාගෙන අනුභව කරන්නකෝ කිව්වා. එතකොට මේ ප්‍රේතයා කියනවා ස්වාමීනි ඒ උග්ගස් වලට ලං වෙනවා මං. උග්ගහක් කඩා ගන්න. එතකොට මේ උග්ගස් ඔක්කොම මගේ පැත්තට නැමිලා මට වේගෙන් පහර දෙනවා. ඒ උක් කොළ වලට කඩු වලින් කපනවා වගේ මගේ ශරීරය කැපෙනවා. කර්ම හැදිලා තියෙන හැටි. ස්වාමීනි මට මේ උග්ගස් කන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එතකොට නාරද මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් බලනවා මොහුට කන්ට බැරි උක්වණයක් ලැබුණේ කොහොමද? එතකොට නාරද මහරහතන් වහන්සේ දැක්කා මොහු මනුස්ස ලෝකේ ඉන්න කාලේ එහෙම පින්පව් විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. දුර්භීක්ෂ කාලෙක මොහු උක්දණ්ඩක් කකා ගියා. දුර්භීක්ෂයකට උක්දණ්ඩක් කියලා කියන්නේ ප්‍රණීත දෙයක්නේ. එය කමින් යනකොට කෑම බීම නැතුව හිටපු මිනිස්සෙකුට මේ උක්දණු කකා යන මිනිස්සයා ගැන හරි ලෝභයක් හටගත්තා. අනේ මටත් උක්දණු කෑල්ලක් ලැබෙනවා නම්. මේ මිනිස්සයා පස්සෙන් ඇවිල්ලා ඉල්ලන්න පටන් ගත්තා. අනේ පින්වත මට කෑල්ලක් දෙන්නකෝ. දෙතුන් සැරේ ඉල්ලුවා. ඉල්ලනකොට ඉල්ලීම බැරිකමට අර මිනිස්සයා එහෙනම් කෑල්ලක් තියාගනින් කියලා පිටිපස්සට විසික් කළා. හැරිලවක් බලන්නේ නැතුව කෑල්ලක් කඩලා පිටිපස්සට දැම්මා. බැලුවේ. හැබැයි පිටිපස්සට උනත් ඒක දුන්නනේ. අර මිනිස්සයා ඒක අහුලගෙන කාලා බඩ පුරව ගත්තා. ඒකේ පුණ්‍ය විපාකේ ඒකෙන් සැලසෙන සැප විපාකේ මොහු പ്രേත ලෝකේ උපන්නත් මොහුට තියෙනවා උක්දඬු වණයක්. හැබැයි මොහුට ඉස්සරහට ගිහිල්ලා උක්දණ්ඩක් අල්ලන්නවත් බෑ. හේතුව මොහු ඉස්සරහට දුන්නේ. නාරද මහරහතන් වහන්සේ කියනවා එම්බල പ്രേතය නුඹ දුන්නේ යම්සේද දීපු විදිහට මරගන්න කිව්වා. එතකොට නාරද මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි මොහු පිටිපස්සෙට හැරිලා මේ උග්ගස් දිහා බලන්නේ නැතුව අල්ලනකොට අනතුරක් නැතුව උග්ගහ අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා කර්මය කියන්නේ පින්වතුනි එහෙම එකක්. අර සිටුවරයාට සිටු තනතුර ලැබෙනවා. හැබැයි භුක්ති විඳින්න හිතෙන්නේ නැහැ. එතකොට රජුරුව හරි පුදුමයටපත් වුණා මේ තමන් රැස් කරන කර්මයට අනුව විපාක හැදෙන හැටි. අහනවා ස්වාමීනි මොහුට දරුවන් නැති වුණේ කොහොමද? රජතුමනි ඒක ගැන තේරුම් ගන්න ඕන. දරුවෝ නැතිවීම කියන කාරණෙත් මොහුම හදාගත් එක. ඒකුණේ මෙහෙම ගොඩාක් ඉස්සර බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින්ම රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ පින්වතුනි අපේ මහා බෝධිසත්වයෝ 80 කෝටියක මහා ධනයකට හිමිකම් කියන සිටු පවුලක උපන්නා. Taman දැනුගත්කම් ඇතුව වියපත් වුණාට පස්සේ මාපියන්ගේ අභාවයෙන් පසුව Tamanට බාල සහෝදරයාට සලකමින් ජීවිතය ගත කරන්න සිද්ධ වුණා. මේ මහා බෝධිසත්වයන්ට එක පුත්‍රයෙක් හිටියා. බෝධිසත්වයෝ කර්මඵල විශ්වාසයෙන් යුක්තව පින්වතුනි හොඳට දම්පැන් පුදාගෙන තමන්ගේ ධනයෙන් හොඳට පින් කරගත්ත කෙනෙක්. මෙහෙම පින් කරමින් වාසය කරනකොට තමන්ගේ පුත්‍රයා ඇවිද යන වයසේදී මහා බෝධිසත්වයන් වහන්සේට හිතෙනවා මේ සිටු තනතුරු ඔක්කොම අත්හැරලා දාලා මේ ධනෙ ඔක්කොම අත්හැරලා දාලා මට මහාන වෙන්න ඇත්නම් මේ බෝධිසත්වයන් වහන්සේලාට තිබුණු පුරුද්දක්නේ. බලන්න බෝසතාණන් වහන්සේ ගැන කියන බොහෝ ජීවිතවලදී
පැවිද්ද ගැන කියවෙනව නේද? බෝධිසත්වෝ පැවිද්දට ඇලුම් කළා. කාමයට ඇලුම් කරේ නෑ. නෙක්ඛම්ම සංකල්පනාවම නිතර පිරිදු කළා. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක් විදිහට පුරුදු කළා. ඒ නිසා බොහෝ ජීවිතවල බෝධිසත්වයන් වහන්සේට කාම වස්තු දකිද්දී හිතෙනවා මේව අත්හැරලා ගිහිල්ලා මහාන වෙන්න ඕන. ඉතින් මේ සිටුවරයා හිතුවා පැවිදි වෙන්න. පැවිදි වෙන්න ඇතිවෙච්ච ආසාවත් එක්ක තමන්ගේ සහෝදරයා මල්ලිව කැඳවලා කියනවා මලණ්ඩ මං පවත්වගෙන ආපු දන්සැල් උඹ දිගටම පවත්වගෙන යන්න ඕන. මගේ ධනයයි උඹගේ ධනයයි දෙකම යොදාගෙන හොඳට පින් කර ගන්න ඕන. මං ඍෂි පැවිද්දෙන් පැවිදි වෙනවා මලණ්ඩ. ඔබ මගේ පුත්‍රයාවත් උඹේම පුතෙක් විදිහට බලාගනි. එහෙම කියලා පිටත් වුණා. හිමාලයට ගිහිල්ලා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. එතකොට දැන් මහා බෝධි සත්වයන්ගේ බිරිඳත් මහා බෝධි සත්වයන්ගේ දරුවත් ඊට පස්සේ මල්ලීත් ඒ මල්ලීගේ බිරිඳත් ඔයගොල්ලෝ තමයි දැන් මේ සිටු මන්දිරේ ඉන්නේ. කාලයක් ගත වෙනකොට මේ මල්ලිගේ බිරිඳට දරුවෙක් ලැබුණා. ඒ දරුවා ලැබුණාට පස්සේ මේ බාල සහෝදරයා කල්පනා කළා දැන් මගේ පුතාත් ඉන්නවා මගේ සහෝදරයාගේ පුතාත් ඉන්නවා. මේ සහෝදරයාගේ පුතා දිගටම ජීවත් වුණොත් එහෙම මේ බූදලේ බෙදිලා යනවා. ඒ නිසා මේක බෙදෙන්න තියන්න නරකයි. ඔක්කොම ටික මගේ පුතාට හම්බ වෙන්න ඕන. ඒ නිසා ඉතින් කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ මගේ සහෝදරයාගේ පුතාව හීන්සීරුවේ මරන්න ඕන. මෙහිම දුෂ්ට කල්පනාවක් ඇති කරගත්තා. දවසක් තමන්ගේ දරුවෝ දෙන්නාමත් එක්ක යනවා නදියට පැන් පහසුව පිණිස. නදියට පැන් පහසුවට ගිහිල්ලා තමන්ගේ පුත්‍රයාව නාවලා කරලා කල්ැතු එව්වා. වැඩිමහල් සහෝදරයාගේ පුතා තියාගත්තා. තියාගෙන ඔහුව මේ ගංගා නදියේ ගිල්වලා මරා දැම්මා. ඒ මරා දාලා තමන් තනියම ගෙදර ආවා. ගෙදර එනකොට අයියාගේ බිරිඳ අහනවා කොයි මලණ්ඩ අපේ පුතා? එතකොට කිව්වා අක්කණ්ඩියේ ඒකනේ කියන්නේ මේ දරුවාගේ මුරණ්ඩුකමනේ මං එපා කියද්දි නදිය මැදට ගියා. අයියෝ ඉතින් මාත් ලොකුවට දක්ෂ නැණේ පීනන්න කරන්න. අනතුරටපත් වුණා නදියේ ගිලිලා මිය පරලෝ ගියා. මෙහෙම බොරුවක් කිව්වා. අනේ ඉතින් අඬලා දොඩලා අවසන් කටයුතු සිද්ධ කරලා මේ අම්මා Tamanට හිටපු එකම පුතා ගැන හිත හිතා අඬ ඉන්නවා. හැබැයි බෝධිසත්වයන් වහන්සේ හිමාලයේ මහාන වෙලා ඍෂි පැවිද්දෙන් ධ්‍යාන අභිඥා උපදවාගෙන හිටියේ මේ ඔක්කොම දිවසින් දැක්කා. දැකලා කල්පනා කළා මේ අසත්පුරුෂයාගේ ක්‍රියාව ප්‍රකට කරවන්න ඕන. තවත් පව් පුරවා ගන්නේ නැති කෙනෙක් බවට පත් කරවන්න ඕන. මෙහෙම කල්පනා කරලා මහා බෝධිසත්වයෝ කාලයකට පස්සේ ඕන්න තමන්ගේ නිවසට එනවා. ඒ නිවසට එනකොටම දැක්කා තමන් පවත්වාගෙන ගියපු දන්සැල් ඔක්කොම විනාශ කරලා. අර දානේ පූජා කරන්න පොඩි පොඩි ශාලා හදලා තිබුණා ඔක්කොම කඩලා දාලා. දැන් දන්සලක් කෙරෙන්නේ නැති බව තේරුණා. හැබැයි දැක්ක ගමන් අනේ අපේ අයියන්ඩිනි මේ කියලා ඔන්න වඩම්මාගෙන ගිහිල්ලා ගරුසරු දැක්කුවා. ගරුසරු දැක්කලා දානේ පූජා කරලා ඉවරුණාට පස්සේ බෝධිසත්වය අහනවා කෝ අපේ පුත්‍රයා පේන්න නෑනේ. කොහෙද මගේ පුත්‍රයා ගියේ? එතකොට කියනවා අනේ ස්වාමීනි අපේ ලොකු පුතා මලා නොවේ. එතකොට බෝධිසත්වය අහනවා ඉතින් කොහොමද ඒක උනේ? මොකක් නිසාද මගේ පුතා මිය ගියේ? එතකොට මේ මල්ලි කියනවා ස්වාමීනි මගේත් එක්ක නාන්න ගියා. එපා කියද්දී ගඟ මැදට ගියා. ගඟේ සැඩපාරට අහුණා ගිලිලා මිය පරලෝ ගියා. අපිට හොයාගන්න බැරුව ගියා කිව්වා මෘත ශරීරේ. එතකොට බෝධිසත්වෝ මේ මොහොතේම ඍජුව මූණට ප්‍රකාශ කළා ඈ අසත්පුරුෂයා නුඹ දන්නේ නැත්තේ මොකෝ? නුඹනවා දරු පැටියාව වතුරේ ගිල්ලලා මැරුවේ. නුඹ කරපු වැඩේ නුඹ දන්නව නෙවෙයි. හෘද සාක්ෂියට එකඟව කතා කරාපන්. අපේ දරුවා මැරුවේ වතුරේ ගිල්ලලා. බෝධිසත්වය අහනවා මේ තමන්ගේ සහෝදරයාගෙන්
මගේ පුත්‍රයාව මරලා දාලා ඔබ හිතාගෙන ඉන්නේ මේ ධනෙ ඔක්කොම ඔබේ සතු කරගන්නද? උඹට වඩා බොහෝ ධන සම්පත් තියෙන රජවරුත් ධනෙ අත්හැරලා මැරිලා යනවා පේන්නේ නැද්ද? උඹට වඩා බොහෝ ධන සම්පත් තියෙන සිටුවරුත් ධනෙ අත්හැරලා මැරිලා යනවා පේන්නේ නැද්ද? හැමදාම මේ ධනෙ බදාගෙන ධනයත් එක්ක ඉන්නද හිතාගෙන ඉන්නේ. උඹ මේ තුලින්මයි වෙනසෙන්නේ කියලා බොහෝම දොස් කිව්වා. දොස් කියලා කියනවා මේක හොඳට අසාපන්. හිමාලයේ ඉන්නවා මයිහක කියලා පක්ෂියෙක්. ඒ පක්ෂියාගේ නම මයිහක. දැන් මේ ජාතක පොතේ නම මොකද්ද? මයිහක. මේ මයිහක කියන පක්ෂියා හැමතිස්සෙම කරනවා කියන්නේ මගේ මගේ කියා කෑග ගහ ඉන්න එක. ඒ පක්ෂියාගේ නාදයේ අර්ථය තමයි කියනවා මගේ මගේ කියලා කෑ ගහන එක. ඒක යම් පළදරන ගස් වලට ගිහිල්ලා මගේ මගේ කියලා ඒ ගහේ වහගෙන කෑ ගහ ඉන්නවා. ඌට තියෙන්නේ කෑ ගහිල්ල විතරයි අනිත් සත්තු ඇවිල්ලා ඒක කාලා යනවා. ඌ කෑ ගහ ඉන්නවා ඕවා මගේ ඕවා මගේ කියලා. අනිත් කුරුල්ලෝ ඇවිල්ලා කිසි සද්දයක් නැහැ. ඕන කරන ඒවා කාගෙන උන් යනවා. උඹ තාන්නේ වගේය කියලා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ එදා තමන්ගේ සහෝදරයාට මෙන්න මෙහිම අවවාද කළා. මයිහක යන නමින් සිටින කුරුල්ලා කඳුහෙල් බෑවුන් අතරේ යනවා පියාඹා. ගෙඩිදී තිබෙන පුලිල ගසේ අත්තේ වසාලා මගේ මගේ කියමින් හඬ හඬා ඉන්නවා. ඌ මගේ මගේ කියමින් හඬ හඬා සිටිද්දී ඇවිදින් අනිත් කුරුල්ලෝ ගෙඩිකා ඉගිලෙනවා. අත්තේ වසා මයිහකයා හඬ හඬා ඉන්නවා. බලන පිංගුතුනි අපේ ජීවිතවලට වෙන උරුමය ගැන මේ කියන්නේ. අපිත් මේ මගේය මගේය කියලා යම් දේවල් අපි අල්ලාගෙන ඉන්නවද? ඔක්කොම පිංගුතුනි එක එක්කෙනාට අත්හැරලා දාලා යන්න වෙන දේවල්මනේ. කොච්චර සත්‍යයක්ද මේ කතාව. ඒ වගේම මේ ලෝකේ ඇතැන් කෙනෙක් ඉන්නවා ලෝභෙන් නිතරම ඔවුන් බොහෝ ධන රැස් කරනවා. කාටවත්ම ඒ රැස් කළ ධනය නොදී ඉන්නවා. නෑයන්ට නොදී තමන් නොකා නොබී ඉන්නවා. මේ වගේ මේ ලෝකේ අර මයිහක කුරුල්ලා වගේ මිනිස්සු ඉන්නවා කියනවා. ගොඩාක් ධන සම්පත් රැස් කරගත්තට ඒව කාටවත් දෙන්නේ නැහැ. තමන් භුක්ති විඳින්නෙත් නැහැ. දෙන්න ගියොත් එහෙම තමන්ට මෙච්චර ධනයක් තියෙනවා කියලා අහුවෙයි කියලා කාටවත් දෙන්නෙත් නැහැ. හොඳට පේන්න කාලා බීලා හිටියොත් එහෙම ඒ අය හිතනවා අපි හොඳට කාලා බීලා ඉන්න ගියොත් එහෙම මේකුම් දැනගන්නවා අපිට සල්ලි තියෙනවා කියලා. ඒ නිසා කණ්ඩ බොණ්ඩ ඕනෙත් නැහැ. ඕන් ඔහොම රැස් කරපු ධනය සම්බන්ධී මහා මසුරුකමකින් අවසානයේ ඒ අය මහ පීඩාවකින් ජීවිතේ ගෙවනවා. ඔහු ඒවා වියදම් කොට නෑ බත් කන්නේ, නෑ අඳුන් අඳින්නේ. මල් මාලා වලින් එයා නෑ සැරසින්නේ, නෑ සුවඳත් ගල්වන්නේ. අඩු ගණනේ ජීවිතේට එක් වරකට හෝ නෑ ධනයෙන් වැඩගන්නේ. නෑයන් කිසිවෙකුටත් ඔහු නෑ සලකන්නේ. දැන් අපුත්තක සිටුවරයාට උනේ ඒකනේ. තමන් කෑවෙත් නෑ, තමන් ඇන්දෙත් නෑ, තමන් සැරසුනෙත් නෑ, අන්තිමේ ධනයෙන් වැඩක් ගත්තෙත් නෑ, මැරිලා ගියා. මගේ මගේ යයි හඬමින් ඔහු ධනය රකින්නේ. රජවරු හෝ සොරු හෝ තමා අකමැති අය හෝ ඇවිදින් ඔහුගේ වස්තුව ඒ අය අරගෙන යන්නේ. ඒ මිනිහා මගේ මගේ කියා හඬන්නේ. ඒ කෙනාට ඒ හැඬුම විතරයි. දැන් පින්වතුනි හරියට තියෙනවා ඉඩම් සම්බන්ධයෙන් එහෙම හිත බැඳගෙන මිය පරලෝ ගියපු අය ඔන්න බහිරවයෝ වෙලා ඉන්නවා. ඒ ඉඩම වෙන කෙනෙක් ගන්න ගියාම බහිරවයා කරදර කරනවා. බහිරවයා කරදර කරනවා කියලා දැනගත්ත ගමන් මිනිස්සු කරන්නේ ඕයි මොකක් හරි මේ තොইলයක් සාන්ති කර්මයක් කරලා ඒ බහිරවයාව එතනින් පළවා හරිනවා. ඒ බහිරවයාට පීඩා ගේනවා. ඊට පස්සේ ඉතින් ඒ බහිරවයා අයියෝ මගේ ඉඩම් ඒව මට නැතුව ගියා කියලා අඬ තව අසරණ වෙනවා. ඒ නිසා මේ ජීවිතවලට අභාග්‍ය සම්පන්න ඉරණම අත්වෙන එකකින් අපිට බේරෙන්න තියෙන්නේ මේ දැන්. මේ දැන් මෙතන හදාගත්තොත් ওই බහිරව කතා, പ്രേත භූත කතා මුකුත් අපේ ජීවිතේට එකතු වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ මරණය ගැන හිතන්න නිතර.
හිතලා ජීවිතේ රැක ගන්න උත්සුක වෙන්න. නුවණැති මිනිසා රැස් කළ ධනයෙන් වැඩගෙන තමාත් අනුභව කොට නෑයන් හට සලකන්නේ. එනිසා ඔහුගේ කිතු ගොස පැතිරී යන්නේ පරලොව සුගතියේ ඉපදී සතුට ලබන්නේ. ඉතින් ඕන් ඔහොම බෝධිසත්වයෝ එදා අවවාද කළේ බලන්න නුවණැති කෙනෙකුට ධනෙ ලැබුණොත් එහෙම ඒ ධනෙ ලැබීම මේ ආශිර්වාදයක් කරගන්න නැද්ද? අපි එහෙම කොච්චර දකින්නවද? අපි සැතැම් වෙලාවට අපේ අසපු මුල් කරගෙන පින්කම් සිදු කරනකොට සෑරජාන් වහන්සේලා ඉදි කරනකොට විහාර ඉදි කරනකොට බෝධි මණ්ඩප ඉදි කරනකොට මහා දාන සංවිධානය කරනකොට බොහෝ ධන සම්පත් තියෙන මිනිස්සු තමන්ගේ ධන සම්පත් තිබීම නිසා ඒ පින්කම් වලට මහා ඉහළින් දායක වුණා. ඒ අයට ගොඩාක් ධනෙ තියෙන නිසා ඒ අය ගොඩාක් ධනෙන් දායක වෙනවා. ඒ ධනෙ ලැබීමම නේද ආශිර්වාදයක් කරගත්තේ. දැන් ඇතැම් පුද්ගලයෙක් කැමති ලක්ෂ ගණනින් මහා ධන සම්පත් වලින් දානෙ දෙන්න කැමති. එයාට ධනෙ නැහැ. හැබැයි එහෙම ධනෙ තියෙන කෙනා එයා ධනෙ තියෙන මිනිස්සෙක් හරියට තමන්ගේ හිත මෙහෙවා ගත්තොත් ඒ ධනෙ මෙයාට ආශිර්වාදයක්. ධනෙ මත පිහිටලා තවත් එයාට තමන්ගේ ජීවිතේ යහපත එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හරියට තෝර බේර ගන්න ඕන එකක් පින්වතුනි. අපි අපේ ජීවිතේ ගත කරනකොට හොඳ නුවණකින් ජීවිතේ ගොඩනගා ගන්න ඕන. ඒ නුවණ තමයි එකක් අපිට මේ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා කියන දැක්ම. ඊළඟ දේ තමයි අපි සිත කය වචනේ මෙහෙවනකොට ඒ මෙහෙවීමේදී හැමතිස්සෙම අපි ඒකත් එක්ක බැඳිලා ඉන්නවා කියන එක. මේක හොඳට මතක තියාගන්න ඕන එක. අපි මේ සිත කය වචනේ යම් විදිහකට මෙහෙවනවද ඒ මෙහෙවද්දී අපි ඒකත් එක්ක බැඳෙනවා. ඒක දැනගෙන හිටියේ නැත්තම් Tamanට තියෙන බලපුලුවන්කාරකම නිසාම වරදිනවා. දැන් එහෙම සිදුවීමක් තියෙනවා. එක අසුරෙක් හිටියා. මේ අසුරයා ඒ කාලේ අසුර ලෝකේ රජ්ජුරුව. සුරාසුර යුද්ධයක් හටගත්ත වෙලාවක ඍෂිවරු පිරිසක් කල්පනා කළා මේ සුරාසුර යුද්ධයේ මැද අපිට අසුරයන්ගෙන් පීඩා කරදර වෙන්න පුළුවන්. අපිට බණ භාවනා කරගන්න දුෂ්කරතා එන්න පුළුවන්. අපි ඒ නිසා අසුර රජුරුවන්ගෙන් ගිහිල්ලා කමා කරගනිමු. අපි අවසරයක් ඉල්ලා ගනිමු. අපිට කරදර පීඩා නම් ගේන්න එපා කියලා. ඉතින් අසුර රජුරුවන්ම මුණ ගැහෙන්න මේ ඍෂිවරු 이르දිමත් ඍෂිවරු අසුර රජුරුව මුණ ගැහෙන්න ඒ අසුරයන්ගේ භවනට ගියා 이르දී. ගිහිල්ලා කතා කළා. කතා කරනකොට අර අසුර රජා දැන් අසුර ලෝකේ පාලනය කිරීමේ හැකියාවක් කොහොමද තියෙනවා? මහා බල සම්පන්නෙක්. ඔහුට කතා කළා. ඔහුට කියනවා අපි ඔබව හමු වෙන්න ආවේ අපිට අභය ඉල්ල ගන්න. මේ සුරාසුර යුද්ධේ වෙලාවේ අපි පාඩුවේ වනේ භාවනා කරගෙන ඉන්නේ අපිට බයක් නම් ගේන්න එපා කිව්වා. එතකොට මේ අසුරයා කියනවා නුඹලා ඍෂිවරු නුඹලා අපේ පැත්තේ නෙමෙයි නුඹලා දෙවියන්ගේ පැත්තේ. ඒ නිසා අභය ඉල්ලුවාට අභය නැත. අභය ඉල්ලන ඔබලාට අභය ලැබෙන්නේ නැත මා දෙන්නේ බයයි කිව්වා. එතකොට මේ ඍෂිවරු කවුරුත් කලබල වුණේ නැහැ. ඒ ඍෂිවරු කිව්වා අසුර රාජය එසේනම් ඔබ දෙන දේම ඔබට වේවා. හොඳට මේ වදන මතක තියාගන්න. යා දිසං වපති බීජං නුඹ යමක් වපුරනවද තාදිසං හරති පලං වපුරන දේම නුඹට ලැබේවි. කල්යාණකාරී කල්යාණං හොඳ වැපිරියොත් ඔබට හොඳ ඵල ලැබෙයි. පාපකාරීච පාපකං ඔබ ලාමක දෙයක් වැපිරුවොත් පවිටු ඵල ලැබෙයි. එහෙම කියලා අර ඍෂිවරු නොපෙනී ගියා. මේ ඍෂිවරුන් උදෙසා මොහු පිට කරපු යම් වචනයක් ඇද්ද ඒ අසුර රජා එදා ඉඳලා සැනසෙල්ලේ නින්දක් ලබන්නේ කියනවා. ඔහුගේ නින්දේදී හැම නින්දකම තැති ගැන්විලා හැරෙනවා. බය නම් දුන්නේ පෙරලා ලැබෙන්නේ බය.
ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ රැක ගැනීම පිණිස අපිට බොහෝම වටින අවවාදයක් අද මේ ධර්මයෙන් අපි ඉගෙන ගත්තේ. ඉතින් බෝධිසත්වයෝ මේ විදිහට එදා තමන්ගේ සහෝදරයාට දහම් කාරණා කියලා දීලා යලි දන්සැල් පිහිටුවන්ට කටයුතු කළා. හිමාල වනයේට ගිහින් වාසය කළා. මරණින් මත්තේ බඹලොවේ උපන්නා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජේ එදා තමන්ගේ සහෝදරයාගේ දරුවා මරපු නිසා තමයි මෙතෙක් කලක් සසරේ ඔහුට දුවෙක් හෝ පුතෙක් ලැබුණේ නැහැ. මහරජේ දැන් ඔහු රැස් කරගෙන තිබුණු යම් පුණ්‍ය ශක්තියක් ඇද්ද? ඒක ඉවර වුණා. තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන්ට කියපු වචනෙට යම් පුණ්‍ය ශක්තියක් තිබ්බනේ. ඒක ගෙවිලා අවසන් වුණා. ඔය 7 වෙනි වතාවේ සිටු තනතුරු ලබා ඉඳලා මිය ගියේ. දැන් ඔහු ඉන්නේ කොහෙද කියලා දන්නවද? ස්වාමීනි කොහෙද ඉන්නේ කියලා ඇහුවා. දැන් මහා රෞරව කියන නරකේ ඉපදිලා. දැන් පින්වතුනි අපි මේ බණපදේ කියනකොට රෞරව නරකාදී ඉපදිලා. බලන්න. ඉතින් ඒ නිසා ජීවිතේ රැක ගන්න ඕන අපි. අපේ ජීවිතේ රැක ගන්නට පරිබාහිරින් කවුරුත් ඇවිල්ලා රැකවරණ හදන්නේ. අපිම අපිව රැක ගන්න ඕන. අපි අපිව රැක ගන්නවා කියන්නේ කායික ක්‍රියාව රැකීම, වචන රැකීම, හිත රැකීම. තමන්ගේ යහපත තමන් රැකගත්තොත් තමන්ට යහපත ලැබේවි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජය එදා බාල සහෝදර සිටුවරයාව සිටුවේ ඔය අභාවයට පත්වෙච්චි ආගන්තුක සිටුවරයාමයි වැඩිමහල් සිටුවරයාව සිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ මයිහක ජාතක ප්‍රවෘත්තිය මේ විදිහට දේශනා කොට අවසන් වුණා. ඉතින් පින්වතුනි අපිත් මේ ජාතක කතාවේ පණිවිඩය හොඳට හිතට අරගෙන අපේ ජීවිත රැක ගන්න උත්සුක වෙමු. ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මේ මොහොතේ අපට අපගේ ජීවිත රැක ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. විශේෂයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වර්ෂ 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එම් සමරසිංහ මෑණියන්ටත් වර්ෂ 31කට පෙර මිය ගිය ආර්.ඩී. මලියරත්න පියාණන්ටත් අනුමෝදන්ව ඒ මෑණියන්ගේත් පියාණන්ගේත් පරලොව ජීවිතේ සැපයටම පත්වෙත්වා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන කොට අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරනු ලබන පින්වත් ආර්.ඩී. ඥානවතී මහත්මියගේ නමින් මීට වර්ෂ 2කට ඉහතදී 2020 පෙබරවාරි මාසේ 2 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එම් සමරසිංහ මෑණියන්ටත් වර්ෂ 31කට ඉහතදී මිය පරලෝ ගියපු පින්වත් ආර්.ඩී. මලියරත්න පියාණන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් W.A.A.D. විමලසේන පියාණන්ටත් ආර්.ඩී. ඥානවතී මහත්මියටත් නිමල් කරුණාරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු ඥාති හිතයිසී සියලු දෙනාහට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාහට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. මේ වෙනකොට රෝගාතුරව සිටින පින්වත් ජී.ඩී. සුමනලතා මෑණියන්හට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. අද ධර්ම දානයන් සිදු කළේ මල්කැලුම් රම්බඩගල්ල රිදීගම යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.ඩී. ඥානවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාහට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සම්පන්නිය ලැබේවා.
දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දියුණුවටපත් වෙත්වා, බාධා කරදර දුරු වී සුවසේ සැනසille ජීවිත ගත කරන්නට හැම දිනාට අවකාශ සැලසෙත්වා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ තවදුරටත් සුවසේම පින් කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වතුන්ලා හැම දිනාට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. ගෞතම සාසනේ ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.